හැමෝටම විශේෂ පණිවිඩයක් දෙන්න බලාගෙන කතා කරන්නේ නිසා මේ විශේෂයෙන් මම සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට ආයුබෝවන් කියන්නේ නැහැ. උනට මං අද ආයුබෝවන් කියනවා. ඒ විතරක් නෙමේ හැමෝටම නිරෝගී ජීවිතයක් හම්බෙන්න කියලා මම හිතනවා. මොකද මට හිතෙන දෙයක් තමයි අපේ රටේ දරුවෝ දැන් තියෙන තත්ත්වේ හරිම නරක තත්ත්වයක තියෙන මේක මේ දරුවන්ට විතරක් නෙමෙයි අම්මලා තාත්තලාටත් ඔක්කොටම. නිසා මම කියන්නේ අර ඔයගොල්ලෝ මේ දවස්වල ටීවී එකේ හරි දකිනවා නම් අර ඉන්දියාවේ වෙනදී කොච්චර භයානකද කියලා ඔයගොල්ලන් තේරෙන්නේ නැති. ඒ නිසා දරුවන්ව නම් කියන්නේ මගේ පන්තියට ඇවිල්ලා තියෙන දරුවන්ව නම් මං හිතන්නේ මම ඔයගොල්ලන් කියලා දීලා තියෙනවා මාව හම්බ වෙලා තියෙන අයට නම් ස්වයං විනයක් කියලා එකක් මිනිහෙකුට නැති වුණොත් කොච්චර දේවල් කරත් දරුවෝ අන්තිමට විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝගෙම මිල්ලන්නේ දරුවන්ගෙන් අම්මලා තාත්තලාගෙන් කොහොම ඉස්සෙල්ලා තමුන්ගේ ආරක්ෂාව සලසගන්න. ඒ ආරක්ෂාව සලසගන්න මං හිතන්නේ හැමෝම දැනගෙන තියෙන්න ඕනේ. මේ දවස්වල WhatsApp group වල හැම එකෙම තියෙනවා විශේෂයෙන් අර පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. වාෂ්ප සතිය කියලා එකක් මං හිතන්නේ කවුරු හරි දාලා තිබ්බ මට මතක නෑ. මමත් ඔයගොල්ලන්ගේ Telegram groups වලට දාන්න කියලා අපි කට්ටියට කිව්වොත් මට දාලා ඇති. කියන්නේ සාමාන්‍යයෙන් කොවිඩ් වෛරස් එක විනාශ වෙන්නේ උෂ්ණත්වයේ සාධකයේ මත කියන එක තමයි ඇත්තටම හැදිලිවම කියන්නේ. ඉතින් ඒ නිසා උෂ්ණත්වයේ මත එක වෙන විනාශ වෙනවා නම් දරුවෝ අපිට ඒ වාෂ්ප සතිය කියන එකේ කරලා තියෙන ඉල්ලීම අනුගමනය කරා නම් හරි. මම ඒකේ තියෙන දේ සාරාංශයක් ඔයගොල්ලන්ට කියන්නම්. ඒකේ තියෙන්නේ සාමාන්‍යයෙන් අර පරණ පුරුදු විදිහට නෙමෙයි. අපි අර සාමාන්‍යයෙන් ඉස්සර දුම් අල්ලනවා කිව්වහම මේ ලොකු ක්‍රියාවලියක් රෙද්දකින් වහගෙන ලොකු මුට්ටියක් ලිපේ තියලා වතුර රත් කරලා එහෙම නෙමෙයි දරුවෝ මේක කරන්න ලේසි. ඔයගලන්ට අර ඔයගොල්ලෝ ගෙවල් වල ඇති සමහර විට නැත්තම් ඔයගලන්ට මේ කාලෙත් යන්න පුළුවන් වතුර මනින්ම රත් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කෙටල් එකක් ගන්න. අරගෙන ඒකේ පොඩි වෙලාවක් ඇතුළත වතුර නටවන්න පුළුවන්. නටවා ගත්තයින් පස්සේ විශේෂයෙන් ඒක දුම් අල්ලන්න කියන්නේ වාෂ්පය මේ නහයයි කටයි වැහෙන විදියට. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෝප් එකකින් ඕක කර හැකි දරුවෝ. මම ඕක කරනවා දිගින් දිගටම. කියන්නේ සතියක්වත් එහෙම කරන්න කියලා කියන්නේ. ඔයගලන්ගේ නහයයි කටයි දෙකම ඒ කෝප් එකට සම්පූර්ණයෙන් වැහෙන විදියට ඇතුල් කරගෙන හොමාලේ ඊටාම හොඳින් සාමාන්‍යයෙන් උඩට ඇදලා රඳවගෙන වගේ එකක් ඉඳලා ඊට පස්සේ ආපහු පිට කළා. එහෙම නැත්නම් ඒක දෙපැත්තටම කරනවා නම් තමයි හොඳයි. කියන්නේ නහයෙන් අරගෙන කටින් පිට කරන එකයි කටින් අරගෙන නහයෙන් පිට කරන එකයි. ඒකේ හොමාලේ ඉවර වෙනකම් වගේ කියන්නේ දැනෙන තත්ත්වයකට නැති වෙනකම් වගේ එහෙම කරන්න ඕනේ. ඕක දරුවෝ දවස් 6ක් කරන්න ඕනේ. මේ දවසට 6 පාරක් කරන්න ඕනේ. දවසට 6 පාර ගානේ සතියක් කරන්න ඕනේ. ඒ කරද්දී හැමෝම තේරුම් ගන්න ඕනේ ඕක සාමාන්‍යයෙන් මේ අපේ ඉගෙන ගන්න දරුවන්ට නම් හරි වැදගත් දෙයක්. මොකද මම කිව්වා මේ දවස්වල මේ වීඩියෝ බලද්දී දරුවෝ ඉගෙන ගන්නේමට සමහර විට හරි දිගයි. සාමාන්‍යයෙන් හොඳ නැහැ දරුවෝ අපේ සෞඛ්‍යයට හොඳ එකක් නෙමෙයි. එහෙම ස්ක්‍රීන් දිහා බලන් ඉන්න එක නිසා ඒක මම ඔයගලන්ට කිව්වා පැයෙන් පැය වගේ කොටස් වලට කඩන්න නැත්නම් පැය දෙකකින් දෙක තමුන්ගේ අවශ්‍යතාව සහ තමුන්ට දැනෙන ආකාරය අනුව එහෙම කළා. විශේෂයෙන් ඔයගොල්ලෝ ඒ දුම් ඇල්ලීම කරත් සාමාන්‍යයෙන් මට හිතෙන්නේ නම් ඔයගලන්ට හොඳ මානසික විවේකයකුත් හම්බ වෙනවා. ඔයගොල්ලෝ වෙනස් දෙයකට ගිහිල්ලා ආයි පාඩම බලනකොට හොඳට මතක ඉන්නවා. ඒකත් එක්ක බැඳිච්ච අනිත් දේ තමයි උණු වතුර බොන එක. ඒකත් දවසකට 6 පාරක් විතරවත් කරනවා නම් හොඳයි කියලා තමයි ඒ වෛද්‍යවරු ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඒක ගැන සැලකිලිමත් වෙන අමතරව මේ දවස්වල සාමාන්‍යයෙන් IDH එකෙන් කියන්නේ IDH හොස්පිටල් එකෙන් එහෙම යවපු WhatsApp පණිවිඩයකුත් තියෙනවා. ඔයගොල්ලන්ගේ කවුරු හරි පුළුවන් නම්
ඒකේ තියෙන දේවල් ටිකත් උගමනය කරන්න. එහෙම කරොත් ඔයගලන්ට මේක හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන් විතරක් නෙමෙයි. වැදගත්ම දේ දරුවෝ අපි කරන ලොකුම අපරාධය අපි හදාගන්න එක නෙමෙයි. අනිත් අයට පතුරවන එක. ඉතින් ඒකේදී ඔයගලන්ට කියන්න ඕනේ දැන් මම මේ වෙලාවෙත් මම කලින් උනත් ඔයගලන්ට කියලා තියෙනවා මාස්ක් එකක් නැතුව ඉන්නේ. මේක මේ ලොකු ශාලාවක ඒ කියන්නේ ළමයි 1500ක් වන් හෝල් එකක මමයි මේක වීඩියෝ කරන කෙනයි විතරයි ඉන්නේ. ඒ නිසා තමයි මාස්ක් එක නැතුව ඉන්නේ. නැත්තම් මම සමහර විට මේ දවස්වල ගෙදරදී පවා සමහර විට මාස්ක් එකක් දාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. මොකද ඒ තරමට මේක ගැන මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ. සමහර විට විස බීජය ගැන හරි මොනවා දෙයක් ඔයගලන්ගේ සමහර දරුවන්ගේ අම්මලා තාත්තලා දන්නේ නැහැ. අපි දන්නවා හරිම උපත් මිනිස්සු ඉන්න සමහරු මේක සමහර අය දුප්පත් කියනටත් වඩා එච්චර මේව ගැන අවබෝධයක් නැහැ. මේ නිසා ඒගොල්ලන්ගේ විශේෂයෙන් දරුවන්ගෙන් ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා කරන්න කියන්නේ. කියලා මේකෙන් කොහොම හරි බේරෙන්න කියන අමතර බේලියට. කිසිම වෙලාවකදී මාස්ක් එකක් නැතුව යවන්නත් එපා දරුවෝ අම්මලා තාත්තලව. අමතරව ඒක දැම්මත් හරියට දාන හැටි කියලා යවන්න. එන්දී ඔයගලන්ට මේ මතක් කරන්න ඕනේ තව ඉතාලම වැදගත් දෙයක් තියෙනවා. මම ඒක ගැන නම් දරුවෝ සතුටු වෙනවා. මොකද මම මීට කලින් වීඩියෝ වලත් ඔයගලන්ට කියලා තියෙනවා ලංකාවේ හැම අවුරුද්දෙම උසස් පෙළ විභාගෙන් මැත්ස් වල සයන්ස් වල සාමාන්‍යයෙන් පළවෙනිව වෙන නැත්නම් අයිලන්ඩ් ෆස්ට් වෙන ළමයි කීප දෙනෙක් ඉන්නවනේ. අපි හිතමු දෙන්නයි ඉන්නේ කියලා. එහෙම වුණත් මං හිතන්නේ ඒ දෙන්නෙක්ෙන් අපිට රටට වැදගත් වෙන නිෂ්පාදනයක් අක්කරි එකක් කරනවා නම් දරුවෝ සාමාන්‍යයෙන් මේ තත්ත්වේ නැතුව අපිට ගොඩක් ඉස්සරහට එන්න පුළුවන් වෙනවා. ඒක කියලා මම ඔයගලන්ට විශේෂයෙන් මතක් කරනවා. මේ දවස්වල ඔයගොල්ලෝ අර දකින්න ඇති සමහර ප්‍රවෘත්ති වලදීත් එක කිව්වා. ආයි මතක් කරනවා. දැන් අද මම එද්දිත් මම මේ මාස්ක් එකක් දාගෙන ආවේ. ඔයගොල්ලෝ දකින්න ඇති පේරාදෙනියේ කැම්පස් එක මාර්ගයෙන් මාස්ක් එකක් හදලා රෙස්පිරොන් 99 නැනෝ 99 කියලා ඒක දරුවෝ මේ හරි වැදගත් දෙයක්. මොකද අපේ දරුවෝත් ගොඩක් අය ඉගෙන ගන්න අය ඉන්නවා. කවුරු වුණත් කළා දින්නේ තාම වටින දෙයක් හේතුව එකේ සාමාන්‍යයෙන් ඔයගලන්ට අවබෝධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවා හරි වෛරස් එකක් හරි බැක්ටීරියා එකක් හරි ඇවිල්ලා ඒකේ පිටින් රැඳුනහම ඒ වෛරස් එක බැක්ටීරියා එක විනාශ කරනවා. කොවිඩ් පවා හැම විනාශ කරන්න පුළුවන් කියලා තමයි ඒකේ කියලා තියෙන්නේ. ඒක දරුවෝ නැනෝ තාක්ෂණික කියන එකත් එක්ක පුදුමයක් නෙමෙයි. මොකද නැනෝ වලින් කරන්න පුළුවන් දේවල් හරි පුදුමයි. ඔයගොල්ලෝ සමහරට දන්නේ නැති ඒවා ගැන. ඒ හින්දා දරුවන්ගෙන් ඉල්ලන්නේ ඒකේ අනිත් එක තමයි දැන් අපිට කොවිඩ් හැදිලා තිබ්බොත් ඒත් අපෙන් පිටවෙනියවත් ඒකෙන් විනාශ වෙනවා. ඒ මාස්ක් මං හිතන්නේ ගන්න ටිකක් අමාරුයි. මොකද රුපියල් 200ක් ගානකුත් කිව්වා. ගානටත් වඩා මං උක ගත්තෙත් මේ හරි අමාරුවෙන් මිනිස්සු කියලා. මොකද මෙහි කම්පහත් ඔය සතුස්සේ තමයි ඒවා විකුණන්න තිබ්බේ. ඒවා ඉවර වෙලා තිබ්බ හරි ඉක්මනට. ඉතින් ඒ නිසා පුළුවන් නම් ඔයගලන්ටත් කියන්න තියෙන්නේ ඒකක් අරගෙන පළඳින්න. එතකොට සාමාන්‍යයෙන් පුදුම ආරක්ෂාවක් ඔයගලන්ට තියෙනවා. හැබැයි එක වුණත් පළඳිනවා කිව්වට දරුවෝ දැනන් ඉන්න ඕනේ මේ අතේ පහේ සාමාන්‍යයෙන් ඇඳිලා තියෙන්න පුළුවන් වෛරස් එක විනාශ කරන්න ප්‍රතික්‍රියා කරන එකම දේ ඔයගොල්ලෝ දන්නවනේ. හොඳට සබන් දාලා හොදෙන එක හෝ එහෙම නැත්නම් අර සැනිටයිසර් එකක් මගින් පිරිසිදු කරගන්න එක. ඉතින් ඔය දෙකම කොහොම හරි අමතක නොකර කරන්න ඕනේ. දැන් ඕක කියද්දි මම තව ඔයගොල්ලන්ට මතක් කරන උදේ පාන්දර සාමාන්‍යයෙන් නැගිට ගත්තාම අර තමුන්ට සාමාන්‍ය විදියට වැඩ කරන්න බැරි දරුවෝ ඉන්නේ. එක්කෙනාගේ හැටි විවිධ ස්වරූපයන් තියෙන්නේ. ඒකටත් දරුවෝ උදේම පුළුවන් නම් අර විදිහ එකක් ලෑස්ති කරගෙන උදෙන්ම දුම් අල්ලලා ඉඳ වාෂ්පය අල්ලලා ඉඳ. ඔයගලන්ට අර නිදිමතයි කම නැතුව ගිහිල්ලා අමුතු ප්‍රබෝධයකුත් එනවා.
ඉතින් ඒ නිසා දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ මේවා මේ අපි විසින් හදාගත්තු දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටකට මොකක් හරි ලෙඩක් එහෙම බෝ වෙන නිකම්ම නෙමේ දරුවෙක් වෙන්නේ මිනිස්සුන්ගේ ආරක්ෂාවක් නැතිකමින් තමයි ප්‍රධාන වශයෙන්ම. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න වෙනවා ඔයගොල්ලෝ ටිකක් කල්පනා කරන්න ඕනේ වැඩිහිටියෝ ළමයිත් ඔම ගිහිල්ලා මේ රටේ තියෙන සෞඛ්‍යයට දරන ප්‍රමාණය නැත්තම් ධාරිතාව ඉක්මවල ගියොත් අර ඉන්දියාවේ වෙන දේ ඔයගොල්ලෝ බලන්න මගදී මැරෙන්නේ. ඊයේ එක මාධ්‍යයක පෙන්වුවා ඔයගොල්ලෝ දකින්න ඇති මැරිච්ච කොවිඩ් හැදෙලා මැරිච්ච අම්මව මැද්දෙන් තියාගෙන පුතාලා දෙන්නේ මෝටර් සයිකලයක යනවා මේක ආදාහනාගාරයට ගෙනියන්න ක්‍රමයක් නැති හින්දා. නිකන් හිතලා බලන්න. ඔය වගේ තත්ත්වයක් කියන්නේ සාමාන්‍ය එකක් නෙමෙයි හරි භයානක එකක්. ඒ උනට ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඉන්දියාවේ මිනිස්සුන්ගෙත් ඕ කිසිම විනයක් නැතිවීම හේතුව හින්දා තමයි දරුවෙක් වෙන්නේ. ඉතින් ඒක අපිත් කරගන්න ඕනේ නැහැ. කියන්නේ අපිට පුළුවන් කොහොම හරි කරලා මේ දන්න අය හරි කියලා ඔක පාලනය කරන්න. හැබැයි ඉතින් මම නම් කැමති මම කියන්නේ අඩුම ගානේ ඔය වැරදි කරන මිනිස්සුන්ව සමහරුන්ව ඉරේ දාන්න හරි එහෙම නැත්තම් වෙන විදියකින් ඒ කියන්නේ දවස් 2-3කට හරි එහෙම නැත්තම් අර කරන දෙයක් තියෙනවා දැන්ට ඒක කරනවා නම් හරි හොඳයි. එහෙම කරන්නේ හැමෝටම මාස්ක් එකක් නැතුව කිසි පරිස්සමක් නැතුව යන මිනිස්සු ඉන්නවා සමාජෙ මැද්දේ. මම හිතන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා මේ ගුලන් වලලා මේ මොනවාද කොවිඩ් වලට පරීක්ෂා කරනවා කියලා. PCR හරි එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් එක හරි. ඒක වුණත් හොඳම දෙයක්. මොකද ඒකට අර අපේ මිනිස්සුන්ට මම දන්න තරමින් නම් සමාව දීලා වැඩක් නැහැ. සමාව දුන්නොත් මතක හිටින්නේ මොකක් හරි දඬුවමක් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඉල්ලන්නේ හැමෝගෙම ඔගොල්ලෝ දැනගෙන තියෙනුනේ එහෙම දඬුවමක් දීලා හරි මේ මිනිස්සු කොහොම හරි මේකෙන් බේර ගන්න ඕනේ. ඊළඟට ඔය පොදු ප්‍රවාහන සේවාවල යන අය ඔගොල්ලෝ දැකලා ඇති සමහර විට ඉඩ තියාගෙන පුදුම විදියට කියන්නේ සමහර තැන්වල ඉඩ තියෙනවා ඒත් සමහරු ඒව එකක්වත් ගණන් නොගෙන යනකොට අර සමහරට පොලිසියෙන් අහනවා සමහර අවස්ථාවලදී එක ගෙදර අයද කියලා. මොකද එහෙම වුණොත් හැදෙන්නේ නැහැ දන්නේවත් නැති අය. මොකටද දරුවෝ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඔයගොල්ලෝ එක ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට විශේෂයෙන්ම වැදගත් දෙයක් කියන්න තියෙනවා ඒක මේ අපේ රටට හරිම වැදගත් වෙන දෙයක්. දැන් අපිට තේරෙන දෙයක් තියෙනවා මේ දවස්වල අපිට සාමාන්‍යයෙන් ටියුෂන් පන්තියක් අරගෙන හරි කමන්නේ ඉස්පිරිතාලයක් හදා ගන්න පුළුවන්. එච්චර ලොකු දෙයක් නෙමෙයි අපිට අපේ හෝල් එකක් හරි දෙන්න පුළුවන් ඕනනම් ඒ වගේ එකට. ඒ වුණාට ප්‍රශ්න එක නෙමෙයි. ඔව් මිනිස් සම්පත කියන්නේ වෛද්‍යවරු කොච්චර ඉන්නවද ලංකාවේ? නර්සස්ලා කොච්චර ඉන්නවද? ඒ ප්‍රමාණය ඇත්තටම අපේ රටට මදි. ඉතින් ඒ නිසා මම මේක මෙන්න මෙහෙම කියනවා විශේෂයෙන්ම දැන් මේ දවස්වල සහ අපේ ජනාධිපතිතුමාගේ ඇසීම අපිත් සමහර ඒවාට සහභාගී වුණා. ඒකෙදි ඉල්ලපු එකක් තමයි මේ නැත්නම් කියපු දෙයක් තමයි අපේ රටේ තියෙන ප්‍රධාන වැරද්ද අපේ අධ්‍යාපන ක්‍රමය මිනිස්සුන්ට කියන්නේ අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ රටේ තියෙන රැකිය අවස්ථා එක්ක. කාරියෙත් නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් අර ඊටාම වටිනා විදිහේ 700ක් විතර හදාගන්න අභිජනන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. පටන් අරගෙන එක කරගෙන ගිහිල්ලා බලපුවාම වටිනා 700 කීප දෙනෙක් හැදිලා පොඩි ගානක් 20ක් විතර හැදිලා අර 100න් සාමාන්‍යයෙන් එක්කෙනෙක් දෙන්නෙක් සමහර විට කංග වේන්නු වගේ වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව එක ඒගොල්ලෝ අර ස්වභාවයෙන් එන අය. ඒගොල්ලන්ට ඔක වැදගත්කමක් නැහැ. අමතරව 80%ක්ම ඒ ආසියෝ හදන්න ගියාම හැදෙන්නේ බූරුවෝ. මොකද්ද මේකේ තේරුම? ඒකෙදි මම හිතන්නේ මේක මේ
රටේ හැමෝම තේරුම් අරගෙන හරිනම් අපි ඉල්ලීමක් කළ යුතු දෙයක් තියෙනවා දරුවෝ. මම අවුරුදු 35ක් උගන්වද්දී මම සාමාන්‍යයෙන් වෛද්‍යවරු බට හිතන විදිහට 2500 කරත් වැඩියෙන් මේ රටේ කෙලින්ම විශ්වවිද්‍යාල සම්බන්ධ අයට උගන්වලා උදව් කරලා තියෙනවා. ඒ අතරේ පිරිසක් ඉන්නවා මං උගන්වලා තියෙන්නේ ප්‍රී කාඩ් දීලා. තව කට්ටියකට උගන්වලා තියෙන්නේ මෙහෙම පළවෙනි වතාවේ විභාගේ ෆේල් වුණාම දෙවෙනි පාර තුන්වෙනි පාර අවස්ථා දෙකේම මං නිකන් උගන්වලා සමහර දරුවන් මෙඩිසින් යවලා තියෙනවා, ඉංජිනේරින් යවලා තියෙනවා. දැන් මට ඒගොල්ලන්ගෙන් ඉල්ලන්න වෙනවා එකක් තමයි අපේ රටේ ඒ බෑන් ඉගෙනගෙන ඊළඟ උපාධියක් සඳහා හරි ඔයගොල්ලෝ පිට රටකට ගියාම එහෙ නතර වෙලා හරියන්නේ නැහැ. ආපහු ඇවිල්ලා තමුන්ගේ රට වෙනුවෙන් මොන හරි කරන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න පිට රට යන ලොකු පිරිසක් ඉන්නවා. මම හිතන්නේ හැමෝම දන්නවා. මගේ දුවත් ඉතින් එහෙම මං යවලා තියෙනවා. ඒ රටවල් වලට අපි US ඩොලර්ස් වලින් සෑහෙන ගාණක් මාසයක් ගාණ ගෙවනවා. දැන් ඔය පහුගිය නිවාඩු දවස්වල තේරිච්ච තමයි. මොකද දුව මෙහි ඇවිල්ලා හිටියා. ඒ කාලෙදි මම දැකපු දේ තමයි මිනිස්සුන්ට හරිය හදිසි මේගොල්ලන් ආපහු ගෙන්න ගන්න. කොවිඩ් නෙමෙයි මොනවා තිබ්බත් ගෙන්න ගන්න. ඇයි? ඒගොල්ලන්ගේ රටේ ආර්ථිකයට දරුවෝ ඒ පිට රටින් එන ළමයි මෙඩිසින් ඉගෙන ගන්න වැය කරන මුදල සුමාකාර උදව්වක්. ඉතින් ඒ නිසා මෙහි මම කියන්නේ මං ඉල්ලන්නේ විශේෂයෙන් ඔය වෛද්‍යවරුන්ගේ විවිධ සංගම් තියෙන හැමෝගෙම ඉල්ලන්නේ මේක. ඒ තරජනයක් නෙමෙයි මේක මේ ඉල්ලීමක්. සාමාන්‍යයෙන් එහෙම ඒවා කරන්නේ ඒ වුණාට එහෙම කියන්නේ මොකුත් නෙමෙයි මේක හරිම තේරුමක් නැති වැඩක් ඉඳලා. අඩුම තරමේ ලංකාවේ ඔබතුමාලා මේ කියන්නේ ඉහළ මට්ටමේ ඉන්න වෛද්‍යවරුම අධීක්ෂණය කළා. ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි දාන්න ඕනේ මම කියන්නේ. දාලා ඔයගොල්ලන්ගේ කාට හරි ඔයගොල්ලෝ බය නම් ඔය ඉන්න ડોක්ටර්ස්ලා මේ අපේ තියෙන තැන නැති වෙයි කියලා ඒ හින්දා පිටරට අය විතරක් ගෙනල්ලා ඉගෙනුවත් කමන්නේ. මම කියන්නේ ඒක කොහොම හරි දාන්න ඕනේ. දාලා ඔබතුමාලම තමයි ඒකට මෙදිහත් වෙන්නත් ඕනේ. රජයට කියන්න ඕනේ. මොකද රජයේ දේශපාලඥයෝ අතර ඔකේ වටිනාකම දන්න අය හරි පොඩි ප්‍රමාණයක් ඉන්නේ. වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. සාමාන්‍යයෙන් ගොඩක් වටින අය. ඒගොල්ලොත් මේකෙදි මං හිතන්නේ මුල් තැනක් ගන්න ඕනේ. අරගෙන කරන්න ඕනේ. හැබැයි පිටරටයි විතරක් ගෙන්නගෙන කියලා කියපුවාම මට නම් මතක් වෙන දෙයක් තියෙනවා. මම අවුරුදු 35ක් ටියුෂන් පන්ති කරද්දී මුල් කාලේ නොදන්න මුල් කාලේ මට හිතිච්ච දෙයක් තියෙනවා. දැන් මම කෙමිස්ට්‍රි පන්තියක් කරනකොට තව කෙමිස්ට්‍රි පන්ති කරන ගුරුවරු එනකොට මම ඒක මුල් කාලේ බයයි. ඇයි? මම කෙමිස්ට්‍රි දන්නේ නැති නිසා. උගන්වන්න මට හරියට බැරි හින්දා. අවුරුදු 10ක් විතර උගන්වනකොට මට ඕකේ ඇත්ත මොකක්ද කියලා පැහැදිලි වුණා. ඊට පස්සේ මම දන්නවා මගේ ගාවට එන්න ඕනේ දරුවෝ එනවා. අනිත් ගුරුවරු ගාවට යන්න ඕනේ දරුවෝ යනවා. අලුතෙන් ගුරුවරෙක් එනවා කියන්නේ ඇත්තටම වටිනා සම්පතක්. හේතුව ඒ එන එක්කෙනා ටියුෂන් පන්තිය හොඳට කරන්න ගොඩක් අහංසි වෙනකොට අපි අතර ඇති වෙන තරංගය නිසාම මේක තව තවත් දියුණු වෙනවා. සාමාන්‍යයෙන් ඉල්ලන්නේ අපේ වෛද්‍යවරුන්ගෙන් විශේෂයෙන් ඔයගොල්ලෝ හිතන්න ඕනේ තරංගයකුත් ඉන්න ඕනේ. එතකොට තමයි මේව හොඳ වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ඉතාම දියුණු තත්ත්වයකට තියෙන්නේ. ගොඩාක්ම දියුණු තත්ත්වයකට තියෙන්නේ අනිවාර්යෙන් වෙන්න ඕනේ දෙයක් තියෙනවානේ. එහෙමනම් අර වර්ල්ඩ් රෑන්කින් වලින් අපේව තියෙන්න ඕනේ. මුල් 100 අතරේවත්. ඔයගොල්ලෝම හොයලා බලන්නකෝ තියෙනවද කියලා. ඇයි ඒ? ඔතාම අපිට මොනවා කියාගත්තත් ඔය එච්චර දියුණු නැහැ. ඔය දියුණු වෙන්න හොඳම දේ තමයි ප්‍රයිවට් ඒවත් එක තරංගයක් තිබ්බනම් හරි. එතකොට අනිවාර්යෙන් කවුරුත් නිකන් ඉන්න බලන්නේ ඒ තරංගයක් නේ. ඒ හින්දා ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වෑදී හැබැයි ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල
නියාමනය කරන්නත් අමතරව ඒවා මේ කෙරෙන දේවල් වලට යම් යම් රටට ඊට අමතරව අපේම ඔය දක්ෂ විදියට විභාගේ පාසල යන ડોක්ටර්ස්ලා එහෙම පිරිසට හොඳක් වෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට බලපෑම නොවෙන්න විවිධාකාර නීති මැදය තමයි වදාන්න ඕනේ. ඒ නිසා ඒක විශේෂයෙන් වැදගත් ඉල්ලීමක්. හැබැයි ඔක කියද්දි මම කියනවා සමහරුන්ට තේරෙන්නේ නැහැ. මම දන්නේ වෛද්‍යවරු වගේ අයට නම් තේරෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් අපිට කවුරු හරි අපෙන් ඉල්ලුවට වැඩක් නැහැ. මේ ළමයින්ව මෙඩිසින් කරන්න යවන්න එපා. වෙන දෙයකට යවන්න වෙන දේවල් කොච්චර තියෙනවත් වල වැඩක් නැහැ. ඕක ජනාධිපතිතුමා පවා සමහර අවස්ථාවලදී මමත් සහභාගී වෙච්ච රැස්වීම්වලදී ඉල්ලලා තියෙනවා. මෙඩිසින් ඉංජිනේරින් වගේ උට විතරක් නෙමෙයි. කොච්චර වටින දේවල් තියෙනද ඒකට යවන්න කියලා. යවන්න බෑ. එయ్యේ. අපේ රටේ වැරදි අදහසක් දීලා තියෙනවා. මේක තමයි ලෝකේ තියෙන ලොකුම රස්සාව. ડોක්ටර් කෙනෙක් වෙන එක. ඒ වැරදි අදහසට හේතුවත් වෛද්‍යවරු සුලභ නොවීම. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඕක තේරුම් අරගෙන මේ රටේ වෛද්‍යවරු හැටියට දැනට ඉන්න අය ඔය ඉල්ලීම කළා කොහොම හරි රජයක් ලව්ව මේ වැඩේ කරන්න ඕනේ. නොකළොත් මම ඔයගලන්ට කියනවා මතක තියාගන්න මේ කාලෙදී සාමාන්‍යයෙන් අවුරුදු 35කට 40කට අඩු වයසේ ඉන්න වෛද්‍යවරු හැම දෙනාම තව වැඩි කල් යන ඉස්සෙල්ලා කියන්නේ ඔයගොල්ලෝ අපේ වයසට වගේ එනකොට අවුරුදු 50ක් විතර පහු වෙනකොට ඔයගලන්ටත් ඉන්නවා දරුවෝ ඒ දරුවන්ටත් උගන්න ගන්න ඔයගලන්ට ඕනේ. ඔයගොල්ලෝ හරි කැමති ඒගොල්ලන්ව වෛද්‍යවරුම කරගන්න. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරලා බලයි ඇයි මොකද හැම වෙලෙම අම්මා තාත්තා හොඳ මට්ටමේ හිටියට දරුවා ඒ මට්ටමේ කියලා කියන්නේ ඕනේ තරම් අපේ උදාහරණ දැකලා තියෙනවා. මම අවුරුදු 35 30 ගණන් ලක්ෂ ගණන් වගේ දැකලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලන්නේ වෛද්‍යවරුන්ටම පස්සේ කනගාටු වෙන්න වෙනවා. ඇයි මෙහෙම නොකරේ කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ මෙහි අනිවාර්යෙන් දාන්න ඕන කියලා ඔයගලන්ට එදාට තේරෙනවා. මම හිතියොත් ඒ වෙනකොටත් පුළුවන් නම් කතා කරලා අහන්න. අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ සර් කියලා. ඔයගලන්ට දරුවෝ ඉන්නවා නම් හැබැයි දරුවෝ නැති තව ප්‍රශ්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඉල්ලනවා ඒක ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒකේ වටිනාකම මේ දවස්වල හරි වැඩි. වෛද්‍යවරු තව අඩු කරන්න නෙමෙයි වැඩි කරන්න ඕනේ අපි කොහොම හරි. ඊළඟට විශේෂයෙන් අපේ රටේ තියෙන දේශපාලන පක්ෂ වලින් මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කිසිම දේශපාලන පක්ෂකින් කිසිම තේරුමක් නැතුව මේ කැම්පස් වල ඉන්න දරුවෝ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න දරුවෝ අවුරුදු ගණන් මාස ගණන් ඒගොල්ලන්ගේ මේ ඉගෙන ගන්න එක නැතුව එළියට දාගෙන හොගලන්ගේ පෞද්ගලික අවශ්‍යතා කරගන්න. ඒ කියන්නේ ඒ දරුවෝ ලව්ව ස්ට්‍රයික් කරන්න එපා. ඒක හරිම අසාධාරණ වැඩක්. ලෝකේ රටවල් වල එහෙම තියෙනවද කියලා හොයලා බලන්න. එතකොට තේරෙයි. අනිත් එක මම ගුරුවරයෙක් මම දන්නවා. ඒ නිසා අවුරුද්දක් දෙකක් මාසයක් දෙකක් නෙමෙයි සති දෙකක් මගේ පන්තියේන දරුවෙක් එන්නේ නැතුව නිකන් හිටියොත් ඒ සමයක් කොච්චර අමාරුවක වැටෙනවද කියලා. ඉතින් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වගේ කියන්නේ කොච්චර පිළිවෙලට හදපු සාදාගත කෙනෙක්ද. ගොඩනගාගත යුතු කෙනෙක්ද. එහෙම කෙනෙක්ට අර ඉදියේ මොකද කරන්නේ පාරයි අට්ටාලයක් ගහගෙන උපවාස කරනවා. එහෙම නැත්නම් සමහර විට පෙළපාලි ගිහිල්ලා ගුටි කනවා මේ පොලිසියෙන් ගහනවා කියලා කෑ ගහ ඉන්නවා. ඔය විශේෂයෙන් තමුන්ගේ දේශපාලන අරමුණු සඳහා ඇතැම් අය කරන දෙයක් ඕක. මොකද මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හිටපු අවදීදී මට නම් ඔක හොඳට තේරුණා. මම ඉල්ලන්නේ ඔය වැඩේ කරන්න එපා. ඔයගොල්ලෝ රටට ආදරේ නම් ඔක කරන්න එපා. එහෙම නැත්නම් ප්‍රසිද්ධියම කියන්න අපිට රටක් ඕනේ නැහැ. අපිට ඕනේ කාගෙන් හරි සල්ලි හරි මොනවා හරි විතරයි. මම ඒක නිකන් කියන්නේ නැහැ. මම මේ හැමෝට රටේ මිනිස්සුන්ට කියන්නේ මෙන්න මේක කල්පනා කරලා බලන්න. පහුගිය කාලේ සාමාන්‍යයෙන් මේ රටේ වෙච්ච දෙයක් තමයි මේ වර්තමාන ජනාධිපතිතුමා පස්සේ
මේ මොනවද වනාන්තර විනාශ කරනවා කැලේ කපනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා ඔය සමහර දේශපාලන පක්ෂ. විරුද්ධ පක්ෂය ඉස්සරහින්ම හිටියා. ඒ අතරේ සමහරව මෙහෙම කිව්වා. හරි මේක හොඳට කල්පනා කරලා බලන්න මොලේ තියෙන අය. ඒ දේශපාලන පක්ෂවල මොලේ තියෙන අය හරියට ඉන්නවා කියලා ඒගොල්ලෝම කියා ගන්නවා හරි. ඒගොල්ලෝ මේ කොළඹ තියෙන විරෝධතා ව්‍යාපාරයකට මොකටද විරෝධතාව ගස් කපන එක නවත්තන්න. එහෙම කියලා කොළඹ විතරක් නෙමෙයි රට පුරාම පෝස්ටර් ගහලා තිබ්බා. රට පුරාම පෝස්ටර් ගහලා තිබ්බා. මං අහන්නේ පෝස්ටර් ගහන්න කඩදාසි හදන්නේ මොනවද? කඩදාසි හදන්නේ ගස් වලින්. ඇයි මේ මිනිස්සු මේක තනිකරම මෙහෙම නරක විදියට කරන්නේ? එතකොට ඔය තනිකරම කරන්නේ බොරුවක් නෙමෙයිද? මෙහෙ තියෙන ගහක් කනකොට සමහර මිනිස්සුන්ට කරගන්න නැතුව මිනිස්සු ගස් කපන්නේ. සමහර මිනිස්සු නම් හොරු නම් අල්ලලා අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනේ. ඒක හරි අර වැඩේ කරන්නේ ඇයි? ලෝකෙම ගස් කැපුවත් අපිට බලපෑමක් තියෙනවා. අපි ලෝකෙන් නිදහස් නැහැ මේ රටේ ඉන්න මිනිස්සු දැන. ඔක්කොම ඉන්දියාවේ තියෙන ගස් කොළන් ටික කපලා අපිට බලපානවා. ලෝකෙ වෙන රටක තියෙන ගස් කොළන් ටික දැම්මත් අපිට බලපානවා. අපි කඩදාසි ගේන්නේ පිටරටින් කියලා කියන්නේ ඉඩ තියෙනවා කට්ටිය එකයි මං කිව්වේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ කරන දේ හැම වෙලෙම හරි කියලා. ඉතින් ඒ නිසා මම ඒ වගේම කියනවා ඒ වගේ දේශපාලන පක්ෂවලට අමතරව විරුද්ධ පක්ෂයේ සාමාන්‍ය මේ දවස්වල කරන දෙයක් අපි දැකලා තියෙන දෙයක් තියෙනවා. මේ ආණ්ඩුව පත් වෙලා හරිම පොඩි කාලයක් ඇතුළත ඒගොල්ලෝ මොකද කරන්නේ ආණ්ඩුවට මෙච්චර ගැටලුවක් තියෙනවා කියලා දැනගෙන. කියන්නේ කොවිඩ් කියන්නේ හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච එකක් ලෝකෙටම. එහෙම ඒගොල්ලෝ නිකන්වත් කතා කරන්නේ කොවිඩ් වගේ එකකට දවසකට කොච්චර වියදම් වෙනවද? අමතරව එහෙම තියෙද්දි රට ගෙනියන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ කෙනෙක්. විරුද්ධ පක්ෂයේ සමහරව මම හිතන්නේ කියන්නේ පුදුමාකාර මොලයක් තියෙනවා කියලා. ඕක තියෙන තැන පිළිබඳව මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. දැන් අගමැති අපි හිතමු ඒ කියලා කෙනෙක් ජනාධිපති වුණාම B කියලා කෙනෙක් ඉන්නවා ජනාධිපති වෙන්න. එතකොට ඒ කෙනෙක් නා ජනාධිපති වෙලා තියෙන කාලෙදී කරන හැම දෙයකම විරුද්ධ වෙලා සියලු දේ කරන්න බැරි වෙන ක්‍රමයක් හදනවර B. එතකොට B ජනාධිපති වෙච්ච දවසට මොකද වෙන්නේ දරුවෝ? මේ මිනිසුන්ට මොලයක් තියෙනවද අන්නන් අහන්නේ. සමහර විට අර ඒ නෙමෙයි වෙන්න පුළුවන්. C හරි කවුරු හරි ඔය පාරෙම යනවා. ඔය පාරෙම යනවා කියන්නේ කෙලින්ම පටන් ගත්ත දවසේ ඉඳලා ඕකට විරුද්ධ වෙනවා. එයා කරන දේවල් විරුද්ධ වෙනවා. ඒින්ද අර්ථමාන විපක්ෂ ආයකතුමා රටට ලෝකෙ මිනිස්සුන්ට දෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. තමුන්ටත් ආපු දවසට රට කරන්න බැරි වෙන්න දැන් ඉන්න මිනිස්සුන්ට කියලා දෙනවා මේගොල්ලෝ මේවා. ඉතින් මම නම් ඉල්ලන්නේ රටේ මිනිස්සුන්ගෙන් ඔය මිනිස්සු කියන දේවල් සිහියෙන් ගන්න දරුවෝ. කල්පනාවෙන් ගන්න. ඒකවල හොඳට මතක තියන් ඉන්නේ. ඔය රසායනික විෂ ගැන අපි බන්න නැත්. ගොඩක් කතා කරන්නේ නැත්තේ සාමාන්‍යයෙන් අපේ රටේ දා ඉඳලා දැන් සමහර දේවල් සම්පූර්ණයෙන් නැතිනාස් වෙලා විනාශ වෙලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපිම තේරුම් ගත යුතු දේවල් කොච්චර තියෙනවද හිමිනවා. ඒකයි අනිත් එක හැමෝගෙම විශේෂයෙන් ඉල්ලන්නේ මේ පරිසරය තියෙන විදිහටම රැක ගන්න. අපිත් හරි කැමතියි මම නම් හරිම එහෙම තියෙනවා නම්. ඒත් එහෙම කරන්න බෑ. ඇයි ඒ? ඔය එහෙමනම් අපිට කල යුතු දෙයක් තියෙනවා. ඉස්සෙල්ලාම මිනිස්සු කසාද බඳින එක දරුවෝ හදන එක නවත්තන්න ඕනේ. ඇයි? එහෙම කරාම තමයි අලුතෙන් ගෙවල් හදන්න වෙනවා. අලුතෙන් වගා ඉඩ ඕනේ වෙනවා. එතකොට මොකද කරන්නේ? කැලේ කපනවා කපලා මිනිස්සුන්ට ගෙවල් හදා ගන්නවා. ලෝක නවත්තන්න ලෝක ජනගහනය වැඩි වෙන එක නවත්තන්න ඕනේ. සාවතෙන්දි කල යුත්තේ ඒක නෙමෙයි. කල යුත්තේ දැනට තියෙන
ආරක්ෂා කරගත යුතු ඒවා හරි හැටි ආරක්ෂා කරන එක රජයේ නිලධාරීන් හරියටම වැඩේ කරන්න ඕනේ මේකේ. ඊළඟට අනිත් අය විශේෂයෙන් තේරුම් ගන්න ඕන රජයේ නිලධාරීන් උනත් තමුන්ට වාසි වෙනකොට සමහර ගස් කපනකොට නිදාගෙන හිටපො මිනිස්සු සමහර ගස් කපනකොට නැගිටලා මාවත් මරණෝ කියලා කෑ ගහනවා. මොකක්ද ඒ? එතකොට අපිට තේරෙනවා මේක කිසිම අවංකභාවයක් නැහැ. දැන් ඒ නිසා මේ කවුරු හරි ජනාධිපති කෙනෙකුට පක්ෂයකට නෙමෙයි මම මේක කියන්නේ රටට වෙලා තියෙන දේ සහ දැන් වේගෙන යන දේ නිසා සමන් හැමෝගෙම ඉල්ලනවා මොකද මම වීඩියෝ දාලා හරි මොනවා හරි කළා කවදාවත් ඉල්ලීම් කළා නැහැ මේක බලන්න මේක ෂෙයා කරන්න එහෙම කියලා. ඒකට මේ වීඩියෝ ගැන නම් මම එහෙම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඔයගොල්ලෝ හැමෝම බලන්න බලලා ඔයගලන්ට මොලයක් තියෙනවානේ කල්පනා කරලා තීරණයක් ගන්න. එහෙම නැතුව සාමාන්‍යයෙන් මම නම් දන්න දෙයක් තියෙනවා මම මෙතන පන්තියක් කරනවා නම් ළමයි ගොඩක් ඉන්නවා නම් ඒ ළමයින්ට මම මෙතන පුරුදු කරොත් ඉගෙන ගන්න අතරේ උගන්වන අතරේ ටිකක් උගන්වලා හූ කියන්න පුරුදු කරොත් මං හිතන්නේ ඕගොල්ලන්ට හිතෙන හැටියට මොකක් වෙයිද? ඔය දරුවෝ ටික මම පුරුදු කරපු නිසා ඊළඟ පන්තියකට ගිහිල්ලා වෙන පන්තියකට ගිය දවසට ඕකම කරනවා. ඒ ගුරුවරයාත් ඉවරයි. ඉතින් අපි කවදා වැරදි ආදර්ශ නැත්තම් පූර්වාදර්ශ දෙන්න හොඳ නැහැ. ඒක දේශපාලඥයෝ සම්දෙන් අන්තිම නරක විදියට ඒ කවුරුත් පාවිච්චි කරනවා. පාවිච්චි කරන එක වැරදි දෙයක් ඒක. සාමාන්‍යයෙන් කොච්චර වියදමක් කළා හැමෝම හිතන්න ඔච්චරම වියදමක් කළා මේ රටේ මැතිවරණ තියලා අරවම කළා ආණ්ඩුවක් පත් කරගත්තාම අවුරුදු කීයකට හරි 3ට හරි 4ට හරි 5ට හරි මේ මිනිසුන්ට මොන දෙයක්වත් කරන්න දෙන්නේ නැහැ. පටන් ගත්ත දවසේ ඉඳලා මේක පේල් හරි මොන හරි කී කෑ ගන්නවා. මොකද්ද ඒ? ඊට පස්සේ එන එකට ඔක ඔයිට වැඩි වැඩි කරනවා. අනිවාර්යෙන් වෙන්නේ ඒකයි. ඉතින් මිනිස්සුන්ට අඩුම තරමින් විභාගේ පාස් වෙලා නැති කතාව වෙනම ඉරයක්. සාමාන්‍ය සමාජයෙන් හම්බෙන මොලයක් තියෙනවා නැත්තම් දැනුමක් තියෙනවා. ඒකවත් සුන්ට තියෙන්න ඕනේ. එඳ පැහැදිලිවම ඉල්ලන්නේ රට හානියක් වෙන දේවල් කවුරුත් කරන්න එපා. තමුන්ට සල්ලි නැත්තම් ආකනේ කොයිට වැඩිය හොඳයි මම කියන්නේ. එසා පැහැදිලිව කට්ටියකින් බිල්ලන්නේ ඒ කවුරු හරි පිටරටකින් එවන සල්ලි වලට හරි මොනවට හරි විශේෂයෙන් රටට විරුද්ධව කෑ ගහන්න බෙරියන් දෙන්න එපා. එහෙම කරාට වැඩක් නෑ. අනිත් එක අපේ වැරද්දක් නිසා වෙච්ච දෙයක් තමයි අපි ලෝකෙට අය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට ලෝකෙන් නැතුව මුකුත්ම දෙයක් කරගන්න බැරි අහිංසක තත්ත්වපත් වෙලා තියෙනවා. ඒ දාන් අපි කරපු වැරදි හින්දා එහෙම නැතුව මේ දැන් තියෙන ආණ්ඩුවෙන් හරි කලින් තියෙච්ච ආණ්ඩුවෙන් හරි විතරක් කරපුවා නෙමෙයි. ඕවා මේ රටේ ඉන්න සහ ඒ දේශපාලන පක්ෂත් සියල්ල එකතු වෙලා කරලා තියෙන්නේ. සමහරු රටේ දේපොළම කොච්චර විනාශ වෙනවද දරුවෝ විවිධාකාර වලින්. දැන් මේ පන්තිවල අපෙන් ඉගෙන ගන්න දරුවෝ දන්නේ නැති වුණාට වැඩිහිටියෝ දන්නවා. ඒ කාලේ CTB බස් එකද එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකද ඔක්කොම විනාශ කරා කට්ටිය. හොඳ වැඩ නෙමෙයි ඇත්තට පැහැදිලිව කවුරු පුදුමාකාර ගැටලු. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට ඒක කරන්න තමයි ඕනේ. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයෝ කතා කරද්දී විරුද්ධ පක්ෂ නායකතුමා විශේෂයෙන් කියනවා අපේ කාලේ වෙච්ච හින්දා මං ඒකට සමාව ගන්නවා. එහෙම කියලා ඊට පස්සේ බයිනවා දැන් තියෙන ආණ්ඩුවට. ඔය දෙගොල්ලෝ තුන්ගොල්ලම එකතු වෙලා මොකද කරන්න ඕනේ? ඕකේ ඇත්තටම මොකක් කරපු මිනිස්සු කවුද? මොකටද කරේ? මොකද්ද මේකේ අරමුණ? ඉදිරියේදී මේ වගේ ඒවා කරන්න පුළුවන්ද? ඒව හොයලා රට බේර ගන්න ඕනේ මොනවද කරන වැඩ? අපි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්නේ එතන ඉන්න ඒකේ ගිහිල්ලා එක පිස්සු කෙල්ලනකොට hina වෙන්න නෙමෙයි. නැත්තම් අප්පුඩි ගහන්න නෙමෙයි. එහෙනම් ඔකේ ඉන්න මිනිස්සු
තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. තමුන්ගේ කාර්ය කරන්න කට විතරක් තිබ්බට මෙලෝ වැඩක් නැහැ. ඒ හින්දා පැහැදිලිවම කියන්න තියෙන්නේ තමුන්ගේ කාර්ය කරන්න. මොකද මිනිස්සු සමහරුන්ට නම් තේරෙන්නේ නැති හින්දා කියලාත් හිතුවේ හැකි. සමහර විට වටිනා අයවත් එහෙම කරන්නේ නැහැ. ඊට වැඩි ඔක ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක ඉස්සෙල්ලා මම මෙන්න මේ ටිකත් කියලා නවත්තනවා. මට මේක ගැන කතා කරන්න ලොකු අයිතියක් තියෙනවා. හේතුව තමයි මම අවුරුදු 35ක් තිස්සේ ටියුෂන් පන්ති කරන ශාස්ත්‍රීය රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙක් අමතරව සාමාන්‍යයෙන් බොහෝ මිනිස්සු නොකරන තරම් ප්‍රමාණයක් මම ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ටැක්ස් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය රටට පුදුමාකාර විදිහට ටැක්ස් ගෙවලා තියෙනවා. අමතරව මං කොවිඩ් අරමුදලට මං රුපියල් මිලියනයක් දුන්නා මුල් අවස්ථාවේදී. මේක හොරෙන් වගේ දුන්නේ. මොකද මට මේක ප්‍රසිද්ධ කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ කියලත් මං ඉල්ලනවා මේ හැමෝගෙම මේ රට හැදෙනවා නම් නැත්නම් ඒක විනිවිදභාවයකින් යුක්තව හරියටම හදනවා නම් මම නම් මගේ මාසික ආදායම නෙමෙයි ඊට වැඩි දෙයක් හරි රට වෙනුවෙන් දෙනවා. ඒක පැහැදිලිවම කියනවා. ඒ හින්දා මම විශේෂයෙන් ඉල්ලන්නේ පුළුවන් නම් කරන්න ඔය වැඩේ. අනිත් එක මේ විශේෂයෙන්ම රජයේ නිලධාරීවරුන්ගෙන් ඉල්ලන්න වෙනවා හැම දෙයකින්ම හොර කරන පිරිසක් ඉන්න ඕගොල්ලෝ අතරේ. සාමාන්‍යයෙන් අපේ ආගම මගේ ආගම බුද්ධ ආගම මම නම් අදහන විශ්වාස කරන දෙයක් තියෙනවා. ඔවා කරනකොට නරක වැඩ කරනකොට මතක තියාගන්න. සමහර විට මේ ආත්මෙම සමහර විට වෙන එකදී හරි ඕක පිළිබඳ ප්‍රශ්නයක් එනවා ඔයගලන්ට අනිවාර්යෙන්ම. ඒ නිසා අවංක වෙන්න. හැම තැනම රජයේ නිලධාරීන් අතර සාමාන්‍ය ඔක හරියටම කරන, කියන්නේ නීති වලට අනුව හරියටම කරන අන්දට වැඩ කරන නියම මිනිස්සු ටිකක් ඉන්නේ. මේ මිනිස්සුන්ට වැන්දත් හොඳයි. අර අනිත් කට්ටියකින් තමයි ඔක ඉල්ලන්න ඕනේ විශේෂයෙන්ම. මොකද්ද ඔය කරන වැඩේ කියලා රට ගැන හිතන්න කියලා. පැහැදිලිව ඒක ගැන දැනගෙන වැඩ කරන්න මම මේ කතා කරන්න තීරණය කරේ රටේ තියෙන තත්ත්වය ගැන හින්දායි. හැමෝගෙම ඉල්ලනවා සිහියෙන් ඉන්න, හරියට වැඩ කරන්න, සොයන් විනයක් තියාගන්න, කොහොම හරි රටයි ඔයගොල්ලෝයි ඔක්කොම බේරෙන්න. හරි මම ඕක ගැන ඊට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.